ආයිබෝන් පැටව අපි අද ඉන්නේ සමාන්තර ශ්‍රේණි කියන පාඩමට ඇවිල්ලා මේ පාඩම අනිත් පාඩම් එක ගත්තාම ටිකක් වැදගත්කමින් වැඩි. ඒ කියන්නේ හැම පාඩමකින්ම අපිට සෙකන්ඩ් පේපර් එකේ ගාණක් එන්නේ නැහැ. ෆස්ට් පේපර් එකේ පළවෙනි 25ට එන්න හැම පාඩමකින්ම වගේ අවදානමක් තියෙනවා. ඒ විශේෂිත දැන් ටික මම ඔයාලට වෙනම කියලා දෙනවනේ. හැබැයි හැම පාඩමක්ම සෙකන්ඩ් පේපර් එකේ ගාණක් ටාගට් කරන්නේ නැහැ. එතකොට මේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම ඔයාගේ සෙකන්ඩ් පේපර් එකේ B පාර්ට් එකේ මුලින්ම හම්බ වෙන ගාණ. ඒ කියන්නේ 7 වෙනි ගාණ 11 වසරේ දෙවනි වාරයට යනකම්ම තනිකරම ආවරණය කරන්නේ එයා තනියමමයි. 11 වසරේ දෙවනි වාරයෙන් පස්සේ අන්න 11 වසරේ දෙවනි වාරයෙන් පස්සේ ඔයාට ඔතෙන්ට තව කට්ටියක් සෙට් වෙනවා. හරි. වෙලා ඒ පාඩම් දෙකම එකතු වෙලා ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි කියලා જાතියක් එනවා. ඒ දෙකොල්ලම එකතු වෙලා ඒත් එනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙටත් කම්ප්ලීට් ගාණක් වුණත් එන්න තියෙන පාඩමක්. ඒකින්ද මේක පට්ට. හරි. ඒකින්ද ඔයා මේ ගොඩ දාගෙන යනවා කියන්නේද ලකුණු 10ක්. ඔයාද මේක ගොඩ දාගෙන යනවා කියන්නේ ලකුණු 10ක් ගොඩ දාන් ගියා වගේ තමයි. හරි. අපි යන් සීන් එකට. දැන් පාඩම තියෙන්නේ සමාන්තර. ඔය කියන්නේ මේනික සමාන අන්තර කියන එක. සමාන අන්තර සමාන්තර මම දන්නේ සිංහල වැරදිද කියලා. ඕක තමයි මට තේරෙන තේරුම. මම දන්නේ ඔගේ තියනවානේ මොකක්ද කරනවා කියලා. සංදි කරනවා විසන්දි කරනවා. හරි. මොකක් හරි තියනන්නේ ජොයින් පාඩන හරි මොකක් හරි වගේ සංදි විසන්දි වගේ තමයි මට මතක නම. හරි. හරි. කොහොම හරි. මේ පුතේ සමානාන්තර සමානයි කියන්නේ ඔයා දන්නවා සමයි අන්තරය කියන්නේ වෙනස. වෙනස සමානයි. අපිට චූටි කාලේ තිබ්බා එක එක જાතිය සංඛ්‍යාවට පට්ට අමාරුයි. ගාණ දිහා බලන් ගොඩක් වෙලා බලාගෙන ඉන්න රටේ මේකේ මොකද්ද තියෙන රටාව. සමහර ඒවා ಗುಣ වෙලා යනවා, සමහර ඒවා බෙදිලා යනවා, සමහර ඒවා එකතු වෙලා තව ගාණක් නේද? එක ಗುಣ වෙලා එකතු වෙනවා, එක ಗುಣ වෙලා අඩු වෙනවා, එකතු වෙලා බෙදෙනවා, ඔළුව විකාර වෙනවා. දැන් 10ට එනකොට ඔහොම නැහැ. 10ට එනකොට කූල්. තියෙන්නේ සමාන අන්තර ඒවා විතරයි. එතකොට සංඛ්‍යා රටාවක් ආවම 10 වසරේ ගානක ඒ කියන්නේ 10 වසරේ සෙකන්ඩ් පේපර් එකේ ගානක් ආවම අඩේ මේක මොකක්ද කියලා හිතන්න ඕනද? නෑ මේක සමාන අන්තරම තමයි විතරමයි. ෂුවර්. ඒ කියන්නේ මේ වගේ 2 4 6 8 ආදී වශයෙන් යන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. 5 අපි ගමු 11 17 23 මෙහෙම යන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අඩු වෙවි හරි සමාන අන්තර තියෙන්න පුළුවන් මණික මේ 25 20 15 නේද? මේ විදියට අඩු වෙවි හරි සමාන අන්තරනේ දෙක එකතු වෙවි යනවා. මේ පාඩමේ තව මරු දෙයක් තියෙනවා. 9 නම් මතකද ඔයාලට චුට්ටක් අවුල් ගිය තැනක් තිබ්බනේ පොදු පදය හදන්න. අපිනේ පොදු පදය හදන්න ඕන. 9 දී අපිනේ පොදු පදය හදන්න කිව්වේ. 10ට ආව මෙහෙමත්. එයා පොදු පදය දෙනවා. ඕනම කෙනෙක්ට ගැලපෙන සාධාරණ වෙච්ච පොදු පදයක් සාධාරණ පදයක් එයා අපිට දෙනවා. ඒ කියන්නේ ආපහු අපි පොදු පද හද ඉන්න ඕනේ. එයා දීලා තියෙන එක පාවිච්චි කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට තව මරු. හරිද? මම ඒකට ඊළඟට එන්නම්. එහෙම එක්කුත් තියෙනවා. දැන් බය වෙන්න එපා. ගිය අවුරුද්දේ බැරි වුණා මේකේ මේ පොදු පදේ හදාගන්න මේ අවුරුද්දේ දැන් කෙලවෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. ආපුකමට බලන් ඉඳලා එහෙම නැහැ ශිෂ්‍යත්වෙ ලියන්න නැතුව ආවත් ලකුණු ටික අරන් යන්න පුළුවන්.
ඒ ගානට කියලා දෙනවා. ඒ කියන්නේ ඉපදිලා හරි කන් ඇහෙනවා ඇස් පේනවා ඔයා මෙතන ඉන්නවා ඒ ඇති ලකුණු ටික අරන් යනවා නම් ඈ ඒ ඇති ඈ දැන් බලන්නකො දැන් එතකොට මේ දෙකෙන් ગેප් එක ඒ වගේම මේකේ 6න් ગેප් එක 5න් ગેප් එක සමාන අන්තර දැන් එතකොට කවුරු හරි අහනවා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද සමාන ગેප් එකක් තියෙන ශ්‍රේණියක් එහෙම කියන්නේ නැහැ සමානාන්තරයක් තියෙන ශ්‍රේණියක් එහෙම කියන්නේ නැහැ චෝටි අන්න එහෙම ඇහුවාම අපි මෙන්න මෙහෙම කියනවා පස්සේ එකකින් කලින් එක අඩු කරාම හැම වෙලේම වෙනස සමානයි නම් පසු පදයෙන් අපි පොෂ් කරනවා පස්සේ එකකින් එහෙම කියන්නේ නැහැ පසු පදයෙන් පෙර පදේ අඩු කරාම පසු පදයෙන් පෙර පදේ අඩු කරාම හැම වෙලේම නියත අගයක් ලැබෙනවා නම් අන්න ඒ සංඛ්‍යා අනුක්‍රමණය කියන්නේ පෙළගස්වල තියෙන සංඛ්‍යා සෙට් එක සමාන්තර ශ්‍රේණියක් වෙනවා කියලා කියනවා මොකද්ද කියන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරාම දැන් මේක තව චූටි සීන් එකක් එනවනේ පසු පදයෙන් පෙර පදය අඩු කරන්න කිව්වම අඩේ දැන් මෙතෙන්ට ආවම මේකට පෙර පදයක් නැහැනේ එතකොට ඉතින් මේ මූව අල්ල ගන්න නැතුව ඉතින් වෙන එකෙක්ව ගන්න අපේ උන් එහෙමමනේ නැති එකව තමයි අල්ල ගන්න මුට පෙරේකෙක් නැහැනේ උගෙන් අඩු වෙන්න අන්න අපේ අයගේ හැටි දන්න හින්දා නෝට් එක දෙනවා මෙන්න මෙහෙම පළමු පදයේ හැර ඕනෑම පදයකින් මේ මොකක්ද සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද පළමු පදයේ හැර ඕනෑම පදයකින් එයට පෙර පදේ අඩු කළ විට හරි එයට පෙර පදේ අඩු කළ විට නියත අගයක් ලැබෙයි නම් එය එම සංඛ්‍යා අනුක්‍රමණය සමාන්තර ශ්‍රේණියකි කියලා කියනවා එතකොට විභාගෙදී ඔයාට මෙහෙම එකක් දීලා මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා අහුවොත් ඔයා කොහොමද පෙන්වන්නේ අන්න චුටි අඩු කරනවා මෙයාගෙන් මෙයා අඩු කරනවා මොකද සමාන්තර ශ්‍රේණියක්ද කියලා අහන්නේ නැති වෙන්න ඉඩක් තියෙනවා මුන් අපිව අන්දනවා කොහොමද දෙනවා අපූර්වට දෙනවා මේ 3යි 7යි 11යි 15යි 18යි දැන් මම බලන් යනවා 4යි වෙනස 4යි අගින් 3ක් යවලා තියෙන්නේ එළියනේ භාගෙට බලලා උත්තර දෙන එකාට වරක් දන්න බොහෝ විට මම දන්නේ බොහෝ විට මේ ગેප් එක වෙනස් කරනවා එහෙම ඇහුවොත් සමාන්තර ශ්‍රේණියක්ද කියලා චූටි පෙන්වන්නේ කොහොමද තැන් තුනේම මේ ඔක්කොම අඩු කරලා පෙන්වන්න ඕනේ එයා සමාන්තර ශ්‍රේණියක් වෙනස කීයද ඇහුවොත් එහෙම කරන්න ඕනේ නෑ එයා ඇහුවොත් මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා නැත්නම් මේක මොන ශ්‍රේණියක්ද කියලා අපි කරන්නේ පස්සේ එකකින් කලින් එක අඩු කරලා කියනවා හරි පොදු අන්තරයක් තියෙනවා ඒ කියන්නේ හැම තැනටම අන්තරේ නියතයි පොදු අන්තරයක් තියෙන හින්දා එයා සමාන්තර ශ්‍රේණියක් කියලා කියනවා නේ ඒක විතරයි ඔප්පු කරන්න තියෙන ලක්ෂණය හරි අර මම කියලා තියෙන ජ්‍යාමිතියට එහෙම ගියාම ඔප්පු කරනකොට ඕනේ උට විතරක් අනන්‍ය සාධකයක් දැන් මට මොකෙක් හරි පූසෙක් කියලා ඔප්පු කරන්න බෑනේ කකුල් හතරක් තියෙනවා වලිගයක් තියෙනවා හොම්බක් තියෙනවා හොම්බේ මයිල් තියෙනවා කියලා ඥාව් ගන්නවා කිව්වොත් වන් ෂොට් සීන් එක ගොඩ අන්න ඒ වගේ අරම තියෙනවා මෙහෙම තියෙනවා එහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා ඉතිහාසයේ වගේ ලොකු කතා ලියනවට වඩා නැත්නම් සිංහල වල වගේ ਵਿਚාර ලියනවට වඩා මේක පට්ටයි පස්සේ එකකින් කලින් එක අඩු කරනවා පස්සේ එකකින් කලින් එක අඩු කරනවා අන්න එහෙම කරාම එන්නේ නියත අගයක් නම් සමාන්තර ශ්‍රේණියක් ඒ නියත අගයට මොකක් කියලාද කිව්වේ අපි මම දැන් වචනයක් දැම්ම එළියට එහෙම අඩු කරාම එන්නේ නියත අගයට මොකක් කියලාද කිව්වේ කොහොම සීන් එකේ ඉන්නවනේ
එලකිරි පොදු අන්තරය කියලා කිව්වේ මාරු. පොදු අන්තරය කියලා කිව්වේ. පොදු අන්තරය කියලා කිව්වේ. නොක්‍රමණීය නෙමෙයි නේද? පොදු අන්තරය. හරිද? පොදු අන්තරය. මාරු. ඔයාට ලැබුණා නම් අපි කියනවානේ අපිට ජීවිතේ මේ වගේ දෙයක් ලැබුණා නම් අපි මෙහෙම කරනවා කියලා. හරිද? ජීවිතේ මේ වගේ දෙයක් ලැබුණා නම් අපි මෙහෙම කරනවා කියනවා. හරිද? මම මේ කියන්නේ ටියුට් එක ලැබිච්ච නැති අයට. ඔයා ගාව ටියුට් එක print කරලා තිබ්බනම් අර තියනවානේ මම දන්නේ නැහැ පුතේ ඔයාලට ටිකක් බලා ගන්න. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා එහෙම තියනවානේ. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියේ සීන් එකක් තියෙනවා. හරි අන්න ඒ වගේ. ටියුට් එක තිබ්බනම් ඔයා ලියන විදියක් තියෙනවානේ. ටියුට් එක තිබ්බා නම් ඔයා ලියන විදියක් ඒකිට ටියුට් එක නැති පැටවුවට මම ෂෙයා කරලා පෙන්නන්නම්. අඩෝ මේ මීඩියට වඩා සිංහල වලට ඒකක් තිබ්බයි. ඕ. ඒ වුණාට පුතේ අපේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක් දවසක් අපේ පන්තියට පැනලා අර ගුරුවරු නැති වෙලාවට වැඩ දෙනවනේ. පැන්නේ වයිස් ප්‍රින්සිපල්. නම ඩෑම. හරිද? නම ඩෑම. chat එකට දාන්න. ඩෑම සර් අහනවා මගේ තෝ මේක ලිව්වේ අතින්න කකුලෙන්ද? කීපිය? මම ලිව්වේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තෝ මේක ලිව්වේ අතින්න කකුලෙන්ද? හරි. මම දාන්නම්. මේක දිහා බලාගෙන ලියන්නකො. ඒ කාලේ ඉඳලා මේදී අත්තකුරු වලට මට තෑගි හම්බ වුණා. හරි. අපි යන නෝට් එකට සමාන්තර ශ්‍රේණි යනු කියන එක අපි ලියනවා වෙනක මෙන්න මෙහෙම. ඔයා පොතේ ලියා ගන්න අදට. පස්සේ ටියුට් එක print කරාම ඔය වගේ තැනක් තමයි තියෙන්නේ කියලා දැන් දන්නවනේ. එතන ලියන එක ලියා ගන්නකො. මැකින් නැති තැනක මැකින් නැති තැනක. විසි කරන කොලේ එකක් නෙමෙයි ඈ ලියා ගන්න. ඔතන ලියා ගන්න. හරි. මම ඒ අතර chat එකටත් ඒක දාන්න try එකක් දෙන්නම්. පුළුවන් නේ chat එකට දාන්න පුළුවන්. ඒ වගේම ගණන් හදන්න ඕනේ මේ second PDF එක නැති අය ඉන්නවා නම් මේ සමහර මේ දවස්වල කියනවා PDF නැහැ කියලා. මම මේ PDF එකක් දෙන්නම් ඒකත් ගන්න නෑ අච්චුපතේ PDF එක නැතුව මුකුත් කරන්න බෑ. PDF එකේ පොත නැත්තම්. හරි අතන ලියා ගන්නකො. මුල් පදේ හැර මෙන්න මෙතෙන්ට මුල් පදේ හැර සමාන්තර ශ්‍රේණියක් යනු මුල් පදේ හැර ඕනෑම පදයකින් මුල් පදේ හැර ඕනෑම පදයකින් එයට පෙර පදය මුල් පදය හැර ඕනෑම පදයකින් එයට පෙර පදය අඩු කළ විට නියත අගයක් ලැබෙන නියත අගයක් ලැබෙන 24 පාඩම නියත අගයක් ලැබෙන
संख्या अनुक्रम समांतर श्रेणी वे लियाने यार में शेयर करලා තියෙන පේනවනේ ලියන හැටි समांतर श्रेणी वे D වගේ තමයි ඒ උනට එහෙම නෙමෙයි කියන්නේ කියවන්නේ समांतर श्रेणी वे समांतर श्रेणी वे හරි ඔය ගැම්මටම ලියාගමු දෙයට එකක් පොදු අන්තරය මං කිව්වා එතන ලියමු පොදු අන්තරයට මෙහෙම समांतर श्रेणियක පොදු අන්තරය ඒක තියෙන්නේ समांतर श्रेणी වලට විතරයි समांतर श्रेणियක समांतर श्रेणियක මුල් පදයේ හැර වෙනත් ඕනෑම පදයකින් සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ හැර වෙනත් ඕනෑම පදයකින් එයට පෙර පදය අඩු කළ විට ලැබෙන නියත අගය පොදු අන්තරය ලෙස හඳුන්වයි ලැබෙන නියත අගය පොදු අන්තරය ලෙස හඳුන්වයි හරි ඒකත් ලියාගත්තා. ඔච්චරයි නෝට් එක තියෙන්නේ. තව හැඳින්වීමක් තියෙන ඊළඟට සූත්‍රයේ ඉච්චරයි. ඒත් එක්කම මට චූටි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට දාන්න. මම පන්තිය චුට්ටක් අප්ඩේට් කරන්න හදන්නේ. ඒකට මම ඔයාලගෙන් පොඩි ඡන්ද විමසීමක් දානවා. විනාඩියක් කරන් මට ඒකට උත්තරයක් දෙන්න උදව්වක් දෙන්න. හරි? විනාඩියක් ගන්න. මේකෙදි ඔයාලට එක උත්තරයක් තෝරන්න පුළුවන්. හරි මම පොදු අන්තරය කියන්නේ මම ඒක ආයෙ පාරක් කියන්නද සමාන්තර ශ්‍රේණී පොදු අන්තරේ ආයෙ පාරක් කියන්නම්කෝ පළවෙනි එක මුල් පදයේ හැර වෙනත් ඕනෑම පදයකින් එයට පෙර පදය අඩු කළ විට නියත අගයක් ලැබෙන संख्या अनुक्रम समांतर श्रेणी में ඊට පස්සේ පොදු අන්තරයට දුන්නේ සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ හැර ඕනෑම පදයකින් එයට පෙර පදය අඩු කළ විට
ලැබෙන නියතාගය පොදු අන්තරය වේ. පොදු අන්තරය වේ. වචන හිමි වෙලා තියෙන්න පුළුවන්. ඔය තමයි කතාව. හරි. ස්මාර්ට් බෝඩ් එකකින් ක්ලාස් කරොත් කැමතිද වෙනසක් නැද්ද අකමැතිද? ඔයාලට ඡන්ද 3ක් දෙන්න අවස්ථාවක් තියෙනවා. තාම ගන්න තැන ෆයිනල් ඩිසිෂන් එකක් කරන්න නැහැ. ඔයාලා කවුරු හරි අම්මලා තාත්තලා කරනවා නම් කියන්න. විනාඩියක් දෙන හැමෝටම ඡන්දි දාන්න හැමෝටම. ඒක මට දෙන සපෝට් එකක් පොඩි. ජනිරු පොඩ්ඩක් තාත්තගෙන් අහලා බලන්න අංගල් 65. Windows නැතුව කියලා ගන්න පුළුවන් කියන්නේ. 70ක් ඡන්දි දාලා තියෙනවා 120ක් පන්ති ඉන්නවා. OPS එකක් නැතුව. OPS එක නැතුව. without OPS 65. මට යාළුවෙක්ගෙන් ඔෆර් එකක් ආවා මම බලන්න. හරි. ඡන්දය 88ක් දැන් මං හිතන්නේ දාන්නේ නැහැ. අපි විනාඩියක් ගියා ඡන්දය තව තප්පර 10න් ඉවර කරනවා. ස්තුතියි මනාපේ පළ කරපු හැමෝටම. මේ වෙනකොට 100ට පන්ති ළමයින්ගෙන් 77ක් ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රකාශ කිරීමේ අඩුවක් තියෙනවා. අනිත් හැම පන්තිකම 180ට වඩා ප්‍රකාශිත ඡන්ද තිබුණා. හරි. අයි දන්නේ. හරි තමයි. මෙන්න ප්‍රතිඵලය. දානවා තමයි. ප්‍රකාශිත ඡන්ද දාම නැහැ 178යි තියෙන්නේ. 80ක් තව දෙතුන් දෙනෙක් දැම්මොත් 80 වෙනවා. හරි. ඇති. මොන ප්‍රතිඵලය? ස්මාර්ට් බෝඩ් එකක් කියන්නේ ටීවී එකක් වගේ. 174ක් කැමති කියනවා වෙනසක් නැහැ කියනවා 20ක්. එපා කියන අය 105ක් ඉන්නවා. එපා කියන අය 105ක් ඉන්නවා. 5 දෙනෙක් එපා කියනවා. එල. එපා කියපු 5 දෙනා chat එකට චුට්ටක් දාන්න එපා කියපු පහ. ඇයි එපා කිව්වේ? මට යාළුවගේ අදහසක් වටිනවා. මොකද හැමෝම පන්තියේ ළමයි හැමෝගේම අදහස් අපිට පට්ට වටිනවා. හරි එල. හරි. අපි දැන් ගානකට යන්න හදන්නේ. දැන් ගානකට යන්න හදන්නේ මොකක් කරන්නද හදන්නේ? සංඛ්‍යානුක්‍රමණයක් දුන්නාම ඒක සමාන්තර ශ්‍රේණියක්ද කියලා අඳුර ගන්න හදන්නේ මුලින්ම. කොහොමද අඳුරගන්නේ? එහෙමද කියලා ඇහුවොත් මැනික හැමතැනම ગેප් එක බලන්න. මොකද මේ වගේ ලනුසින් තියෙන්න පුළුවන්. යනවා එක තැනකින් වෙනස් කරලා අපි ඉතින් කම්මැලිකමට එහෙම මේ චෙක් කරලා යනවා. ඕඩ මේක අපිට මිස් වෙනවා. හොඳ සිහියෙන් බලන්න. පස් එකකින් කලින් කාඩු කරාම පොදු අන්තරයක් හැම වෙලේම ආවද? කියන්නේ නියතාවයක් ආවද? එහෙමනම් සමාන්තර ශ්‍රේණියක්. දැන් මුලින්ම යන්නේ දීලා තියෙන සංඛ්‍යානුක්‍රම සමාන්තර ශ්‍රේණිද කියලා අපිට හොයාගන්න පුළුවන් ද බලන්න. හරි? යන්නේ. අපි ගානකින් පටන් ගමු පහු වෙලාවක පටන් ගමු අවුලක් නැහැ මේකට යන්නේ. අච්චුපතේ ගානකට යන්නේ. මගේ පන්ති ඉවර වෙද්දී අවශ්‍යතාවය තමයි අච්චුපතේ ඕනම ගානක් හදන්න ඔයාලට පුළුවන් වෙනවා කියන එක. අච්චුපතේ ඕනම ගානක් හදන්න ඔයාලට පුළුවන් කියන්නේ විභාග ඕනම ගානක් ඔයාලට පුළුවන් කියන එක. ඒක තමයි මගේ දැක්ම. හරි. අපි පටගාලා මේ පාට් පහ කොට දාමු.
ඉවරයි නම් ඉවරයි කියලා දාන්න මේක chat එකට. ඉවරයි නම් ඉවරයි කියලා දාන්න. ඉවරයි කියලා නැතුව ඕනම් පුළුවන් නම් වේ නොවේ කියලා දාගෙන යන්න. ඒක පාට. chat එකට ලොකුවට එවන්න එක සැරේ දාගන්න. එක මැසේජ් එකේ වේ නොවේ. අපි බලමු කී දෙනෙක් හරියට ගන්නවද කියලා. කී දෙනෙක් හරියට කරගන්නවද කියලා. ඕක හොයාගන්න එක. මොකක්ද ඔය කලබල නොවි පස්සේ කාගෙන් කලින් එක අඩු කරලා ගැප් එක හරියද කියලා හොයාගන්න එක. කලබල වෙන්න බෑ, රැවටෙන්න බෑ. ඒකයි ඔගේ අවශ්‍යතාවය. කලබල වෙන්න බෑ, රැවටෙන්න බෑ. හරි ඇති ජෝඩි ඇති. ඒ 40ක් වගේ උත්තර දාලා දෙන්නේ කමක් නැහැ. දැන් මොකද්ද කරන්න කිව්වේ? පස්සේ කෙනාගෙන් කලින් කෙනා කොහොම අඩු කරමුද? කොහොම කොට දාමුද? හරි. පළවෙනි ගණන් පහ මට තව පොඩ්ඩක් ලොක් කරගන්න පුළුවන්. මම ලොක් කරන් ඉන්නම්. හරි. දැන් මෙතන අපිට කියන්නේ සමාන්තර ශ්‍රේණියක්ද කියලා නිර්ණය කරන්න කියලා. අපි බලනවා මේනික ગેප් එක. අපි බලනවා මොකද්ද? ગેප් එක බලනවා. බලන්න පළවෙනි කෙනාගේ ગેප් එක බලයි යද්දි මෙන්න මෙතනින් අවුලක් ආවා පොඩි. මෙන්න මෙතනින් අවුලක් ආවා. ඇයි? එතන ગેප් එක වෙනස් වුණා. මුලින් නම් සමාන ગેප් තිබ්බා. හැබැයි අතෙන් යනකොට ગેප් එක වෙනස් වුණා. දෙවැනි එකේ පළවෙනි එකේ ગેප් එකයි දෙවැනි එකේ ગેප් එකයි වෙනස්. එතකොට එතනින්ම වැඩි අවුල්. මොකද සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ ગેප් එක එක තැනක හරි වෙනස් වෙනවා නම්. පස්සේ කෙනාගෙන් කලින් කෙනා අඩු කර කර යන්න ඕන. තුන්වෙනි එක මොකද උනේ? තුන්වෙනි එක ඔයා රැවටෙනවා. පළවෙනි එකේ පුතේ වෙනසෙන්නේ 0.5යි. දෙවෙනි එකේ එන්නේ 0.05යි. බලන්න අඩු කරලා. තුන්වෙනි එකේ එන්නේ 0.05යි. හරි. හතරවෙනි එකේ ඒ වගේ යන්නේ. එතකොටත් ગેප් එක හැම වෙලේම වෙනස් වෙලා ඒක ඉන්නේ. ඒකේ දැන් දෙකකවත් සමාන ગેප් එකක් නැහැ. හතරවෙනි එකට ගියාම
දැන් 6 ඉඳලා 6:00 වෙනස භාගයයි කියලා ඔයාලට පේනවනේ. එතන වෙනස භාගයයි. එතකොට 5 මාරේ ඉඳලා භාගික වෙනසක් තිබ්බනම් කීයද වෙන්න ඕන? 6ක් වෙන්න ඕනේ. එතකොට මෙයා මැද්දට ආපු ඉන්න මෙතන වැඩි අල වෙලා. ඌ මැද්දට පැනලා. ඌ හිටියේ නැත්තම් සමාන්තරයි තමයි ඉතින් ඌ ඉඳලානේ. ඒකෙන් හින්දා එයක් සමාන්තර වෙන්නේ නැහැ. පහනේ ගේම බලමු. මේක නම් මම අඩු කරලා පෙන්නනවා. ඔයාට ඕන කිව්වොත් මම තුන්වෙනි එකත් ආයෙ අඩු කරලා පෙන්නන්නම්. හරි. බලන්න මේ පළවෙනි ජෝඩුව අරගෙන ඍණ 1 ඍණ 1 ඍණ 1 ඍණ 1. ඒ පසුපදේ ඍණ 1යි. ඒකෙන් කලින් තියෙන අඩු කරාම ඍණ 1 ඍණ 1. උත්තරය ඍණායම දෙන්නේ. ඊළඟ ජෝඩුවට ගියාම ඊළඟ ජෝඩුව මෙන්න ඊළඟ ජෝඩුවට ගියාම ඒකේ බලමු. ඒකෙන් ආවම පස්සේ පදේ 1යි 1 ඍණ 1යි 1 ඍණ 1යි අඩු කරනකොට ඍණ ඍණනේ ඍණ කියලා සෙට් වුණොත් එකම තැන වෙනික ඔය දන්න. ඔය තියෙන්නේ 1 ධන 1 කියලා. එහෙනම් එතන ગેප් එක 2යි. කලින් තැන ગેප් එක ඍණ 2යි. මෙතන ગેප් එක ධන 2යි. එහෙනම් ඒකත් සමාන්තර වෙන්නේ නැහැ. සමාන්තර වෙන්නේ නැහැ. කාට හරි මොකක් හරි අංක එකක් ගැන ඩවුට් එකක් තියෙනවා නම් chat එකට දාන්නකෝ ඒ අංකේ. මම ආයෙ පැහැදිලි කරන්නම්. හරි ගියා නම් හරි කියලා දාන්න මම බලන්නම් එයාගේ ඔය ඔක්කොම හරිද කියලා. කරන්ට් එක නැත්තම් වේලාසන ඉවර කරන්න බෑ. අපිට රෙකෝඩින් එක දෙන්න පුළුවන්. හරි කීප දෙනෙක් ඉන්නවා මම අර තුන්වෙනි එක හදලා පෙන්නන්නම්. තුන්වෙනි එක ગેප් එක හදලා පෙන්නන්න ඕනේ. තුන්වෙනි ગેප් එක හදලා පෙන්නන්න ඕනේ නේද? පන්තිය 3 වෙනකම් තියෙනවා. සයන්ස් එකේ පැටව මේක මං සර් කිල්ලීමක් කරා සෙමින එකක් විදියට කරලා දෙන්න කියලා. ඉතින් සෙමින එකක් විදියට එහෙම මේ රෂ් එකේ පාඩමක් යනවට වඩා හරිද? මම කිව්වේ මම දවස් 2කින් හරි එක ඉවර කරලා දෙන්නම් 3කින් හරි කූල් එකේ. අවශ්‍යතාවයේ ඩෝංගාල මම සමාන්තර ශ්‍රේණි එකට ගියා කියන්නේ නෙමෙයි. මට සමාන්තර ශ්‍රේණි පුළුවන් වුණා කියන්නේ. ඒකට මම පන්තිය ළමයින්ට කරන විදිහටම සර්ගේ ළමයින්ට ටිකටත් කරලා දෙන්න මෙච්චර. ඔයා අදවසට සර්ට කමෙන්ට් එකක් දෙන්න උනේ මොකක්ද? ඔයාගේ අදහස මොකක්ද කියන එක. මේ බලන්න මම 2.5ක් අඩු කරනවා. මේ 5යි බිංදුවයි බිංදුවයි. ඊට පස්සේ 2.5යි 2.5යි 5ක්. මගේ 5 බිංදුවයි බිංදුවයි දශම. මේ පේනවද වෙනස? බිංදුවයි 5යි බිංදුවයි බිංදුවයි 5යි. ඊළඟ එකේ ඉන්නේ බිංදුවයි 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 5යි. අල වෙන වැඩේ. හරි. දැන් කතාවක් දීලා සමාන්තර ශ්‍රේණියක්ද කියලා ඇහුවාම තමයි හැම වෙලෙම පස්සේ එකකින් කලින් එක අඩු කරන්නේ. ශ්‍රේණි සමාන දීලා මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය මං කිව්වා නේද අර වරාණි තුන පොදු අන්තරය කියන්නේ d කියලා කිව්වනේ. ඒක හොයන්න කිව්වොත් පොදු අන්තරය හොයන්න කිව්වොත් එතකොට හැම එකම අඩු කරන්න ඕනද? ඕනේ නෑනේ. Tamanට ලේසිම කපල් එක වැඩේට ගන්න. Tamanට ලේසිම කපල් එක වැඩේ අරන් ගොඩ දා ගන්න. හරි. මොකද එයා කියලා තියනවා නම් සමාන්තර ශ්‍රේණියක කියලා ආයෙත් ඕකේ හැමතැනම ગેප් එක සමානයි. ඒකින්ද හැම එකම කඩේ යවන්න ඕනේ නෑ ගොඩ. අපි දෙවෙනි ගානට යනවා. පස්වෙනි ගාන හදලා පෙන්නන්න කියනවා. මම ආයෙසරයක් පස්වෙනි ගාන හදලා පෙන්නන්න. මම අතන හදලා පෙන්නුවා. තමක් නෑ. පොඩි එකාගේ ආසාවනේ. තව ගොඩක් අයගේ අරුදුනේ 3යි 5යි මම දන්නවා නේ. 1 ඍණ
sorry මුලින්ද ඍණ එක ඍණේ පසුපදයෙන් පෙරපදයෙන් ඍණ එක ඍණ එක මොකද කලින් ඉන්න කෙනා ධන කෙනෙක්නේ ඍණ එක ඍණ එකෙන් අඩු කරනවා කලින් ඉන්න ධන එකක් නේ ඕක තව පැහැදිලි වුණා පස්සේ කෙනා ඍණ එක එකෙන් අඩු කරනවා දැන් මොකද්ද ඍණ එක ඍණ ධන කියන්නේ ඍණ එතකොට ඍණායම දෙන්නේ ඍණයි ධන වෙන්නේ ಗುಣ කරද්දි මෙතන අඩු කිරීමක් මේ ඍණායේ කෙනෙක් ඉන්න තැනකට තව ඍණ එකෙක් ආවා කෙල්ලෙක් ඉන්න තැනකට කෙල්ලෙක් ආවා කෙල්ල දෙන්නෙක් වෙනවා මිසක් කොල්ල දෙන්නෙක් වෙන්නේ නැහැ ඊළඟ එකේ තියෙන්නේ ධන එක පස්සේ කා ධන එකනේ කලින් එක ඍණ එක ධන එක ඍණ එක සදි සංඛ්‍යා අඩු කරන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ සීන් එක කොහොමද ඍණ නම් ධන වෙනවා ඔගේ තියරියේ තියෙන්නේමයි අඩු කරන්නේ කවදාවත් එකතු කිරීමක් කරනවා එතකොට එහා පැත්තේ ලකුණේ ඉදීම ධන වෙනවා කියලා ඔහොම සීන් එකකින් යන්නේ අපි එහෙම එච්චර කට්ටක් ගන්න දෙමු කියලා ඍණ තිබ්බොත් ධන වෙනවා ධන උන් එකයි ධන දෙකක් වෙනවා දැන් ગેප් එක වෙනස් එකම ગેප් එක තිබ්බනම් පුතේ මෙහෙම යන්න බෑ ශරි ගොඩ ඍණ ධන ඒවා එන විදිය ඍණ ධන ඒවා එන විදිය තමයි ඔය කිව්වේ ඍණ වුණොත් ධන වෙන්නේ එහෙමයි සදිස් සංඛ්‍යා කවදාවත් අඩු කරන්නේ නැහැ සදිස් සංඛ්‍යා අඩු කරන්න තිබ්බොත් එකතු කිරීමක් දානවා මුගේ ලකුණ මාරු වෙච්ච ගමන් එහා පැත්තේක අනිම දෙපා ලකුණ මාරු කරගත යුතුමයි මොකද මෙතන මාරු කරානේ සදිස් සංඛ්‍යා කවදාවත් අඩු කරන්නේ නැහැ ඒකයි සීන් එක ඔන්න ඕමයි උනා කියන්නේ අපි යනවා ඊළඟ සෙට් එකට හදන්න හැදුව ගමන් chat එකට උත්තර පහම එකපාර දාන්න කැමති එකෙක් පාඩු කරන්න මේක ලේසි මේකට එච්චර වෙලා යන්නේ නැහැ මොකද අරගේ වගේ හැමතැනම චෙක් කරන්න නෑ මේකේ
හරි ගොඩ. දැන් පළවෙනි එකේ අපි අඩු කරලා බලමු. මේක මාරු මේක මෙහෙම කරගන්න පුළුවන් මේක. හරිද? 17න් 12ක් එකයි අඩු කරන්නේ මම 5යි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ 5යි. ධන 5යි. ධන කියලා දාන්න ඕනේ 5යි. දැන් 6න් 10ක් බෑනි චූටි. පුළුවන්ද? පුළුවන් නම් මරු. නැත්තම් 10න් 6ක් අඩු කරන්න. පුළුවන් එකාගෙන් බැරි එක අඩු කරගන්නකො. ලොකු එකාගෙන් පොඩි එකා. හැබැයි ඔයා කරේ අනිත් පැත්තේ 10න් 6 අඩු කරනවා කියලා. එතකොට අපි දාන්නේ ඍණ කියලා. මේක මම කරලා පෙන්නන්නම් ඍණ 1 නැත්නම් 3න් ගමුකෝ ඒක ලේසි. මම කව පාසුම ජෝඩුව තෝරන්න කියලා. 3 ඍණ 1 දැන් කලින් අහන් හිටියා නම් ගොඩ. ඍණ කිව්ව ගමන් අපි ධන කියලා දානවානේ. වෙන හැටි මම කිව්වා. එතකොට 4ක් ධන 4යි. ධන 4යි. ඍණ 8 ඍණ 2 ඍණ 8 ඍණ 2 ඍණ 8 ඍණ 2 කියන්නේ ඍණ 8 ධන 2 ඍණ 8 ඇයි ඍණ කියන්නේ ධන 2 ඍණ අය 8යි ධන අය 2යි හිතන්නකෝ හමුදා දෙකක් කියලා ඔය ඍණ උණුයි ධන උණුයි කියන්නේ හමුදා දෙකක් චූටි ළඟට આવොත් මරා ගන්නවාමයි වැඩිපුර ඉන්න උන් ඉතුරු වෙනවනේ ඉතින් නේද මරා ගත්තාම වැඩිපුර හිටියේ ඍණ උන්ගෙන් 6 දෙනෙක් 5.5න් 4ක් අඩු කරන එක පට්ට ලේසි 1.5 1.5 කාට හරි අවුලක් තිබ්බා නම් අවුලක් තියෙනවා නම් ඒක වෙච්ච හැටි සැකයි නම් ගැටලු සහගතයි නම් දැන් ඒකත් chat එකට දාන්න ගැටලු තිබ්බොත් චොටි දාන්න ගැටලු නම් විතරක් දාන්න මනේ ගැටලු නම් විතරක් දාන්න තුන්වෙනි එක ඕන කියනවා තුන්වෙනි එකේ අර පොයින්ට් එක හදලා පෙන්නන්න කියලා එක ඍණ 5 තිබ්බනම් මොකද කරන්න කියලා ඍණ 1 ඍණ 5 ඍණ 1 ඍණ 5 තිබ්බනම් ඍණ 1 ඍණ 5 ඍණ 1 ඍණ කියන්නේ ධනනේ ධන 5 ඍණ හමුදාවෙන් එක්කෙනයි ධන හමුදාවෙන් 5 දෙනයි එක තැනකට ආවම මරාගෙන මැරෙනවා කොහොම තමයි 6න් 7න් අපි කියලා දෙන්නේ වැඩිපුර ඉන්නේ ධන හමුදාවේ අයනේ 4 දෙනෙක් ඉන්නවා ඒක මතක තියාගන්න ඕකාය මතක තියාගත්තේ පෝස්ට් විදියකටද කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ හරි එළනේ ඕකනේ හුවේ හරි මේ හෙට දවස මොකක්ද ළමයි ඔය දැන් ඔයාලා මගේ පන්ති ගාස්තු ගෙවලා එන ළමයි ඔයාලා දෙන මුදල්නේ මම පරිහරණය කරන්නේ ඒ මුදලෙන් මම හැමදාම මොකක් හරි දැන් ගිය මාසවල ගත්තොත් රුපියල් 20-30000 බඩු අරන් දුන්නා හැබැයි ඔයාලා දන්නෙත් නැහැනේ දැක්කෙත් නැහැ ඉතින් කියනවා විතරයි මම තීරණය කළා මේ පොයේ ඉඳලා ඒක ඊට වඩා හොඳට කරන්නයි කරන දේ ගැන ඔයාලව දැනුවත් කරන්නයි පන්ති වෙලේට නෙමෙයි මම අද කියන්නම් මම මොකද කරන්න කියලා ඊට පස්සේ මම ඒ ඔයාලගේ පන්ති ගාස්තුවෙන් යම් කොටසක් වෙන් කරගෙන කරන පින්කම් ඕදිනචාරිකා කියලා වැඩසටහනක් පටන් අරගෙන හැම පොයටම කාට හරි උදව්වක් දෙන්න. හෙට අතිශය දුප්පත් අපි දුප්පත් තමයි
දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් අඩිය මටත් නැහැනේ ෆෝන් එකක් කියලා. ඉතින් මටත් නැහැ ෆෝන් එකක් මේ තියෙන්නේ මගේ ෆෝන් එක හරිද? මේක Apple එකක් වුණාට පරණ Apple එකක්. මගේ පන්තියනුන් ගාව මීට වඩා ෆෝන් තියෙනවා. හරි. ඒ වුණාට මං ගිය මාසෙත් ෆෝන් එකක් අරන් දුන්නා. එතකොට තව දුප්පත් ළමෙක් කටුමැටිකයක් ඉස්සරහා ඉඳගෙන කියනවා මේ යාට පන්ති යන්න විදියක් නෑ අනේ කවුරු හරි ලොකු පිනක් මට මේ ශිෂ්‍යත්ව ඉවරනකම් අරන් දෙන්න කියලා එකක්. ඉතින් ඒක මම Facebook එකේ වීඩියෝ එක දැක්කම මට හිතුණා ඒක අරන් දෙන්න ඕන කියලා. මම හෙට යනවා යාව බලන්න. වචනයක් අහගන්න පුළුවන් වුණොත් මම ෆෝන් එකකුත් ගත්තා. ඒක යාට දෙනවා SIM එකක් දාලා ඒ ටික හරි. හරි. ඔන්න හෙට යා ගිහිනේ සවෑ වෙනවා. ඊට පස්සේ තව ළමෙක් කතා කරලා කිව්වා ඔයාලගේ ගෙදරට කරන්ට් එක නැහැ කියලා කටුමැටි ගෙදරක එයාත් ඉන්නේ මේක කිව්වට පස්සේ එයා ඉන්නේ කටුමැටි ගෙදරක තමයි සර් අපිටත් කරන්ට් එක නැහැ සර් හරි අමාරුයි පාඩම් කරන්න විදියක් නැහැ කියලා ලබන පොයට මම එයාට කරන්ට් එක අරන් දෙනවා. හරි. එතකොට මම ඒ වගේ පුළුවන් ඒවා දාන්නම් මේ මාසෙ ගත්තොත් මම කියන්න දැන් ඔයාලගේ පන්ති ගාස්තු අපතේ යන්නේ නැහැ. ඔයාලට එකෙන් පිනක් ලැබෙන අනුමෝදන් කරගන්න එක. හරිද? මේ රුපියල් 10000ක් සිමෙන්ති වලට දුන්නා. හමුදාවේ බිල්ඩින් එකක් හදන එකකට. ඊට පස්සේ බඩු අරන් දුන්නා රුපියල් 10-12000ක ඊය මාසෙත්. ඊට පස්සේ මේ මාසෙ මේ ෆෝන් එක ඊට පස්සේ දැන් ඔය ළමයාට මම බඩු අරන් යනවා. හරි. ඒ වගේ තව මොනවාරි දුන්නේ. අයියේ පොඩි සාමණේර වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේලා පොඩි අය ඉන්නේ. ඒකුත් එයාලගේ කැම බීම වියදම් කියලා 5000ක් පරිත්‍යාග කරා. ඒ වගේ මම ඔයාලගේ පන්ති ගාස්තු හරිද? පුළුවන් තරම් හොඳ දේවල් වලට යොමු කරනවා. ඒ වගේම මේ සතියෙන් පස්සේ මේ මාසෙන් පස්සේ කවදාවත් පොයි දවසක පන්ති තියන්නේ නැහැ. පුළුවන් වුණොත් රැයක පන්තියක් සෙට් නොත් කරනවා ඒ අරින්න හවස පන්ති කොහොමවත් කරන්න බෑ මම ඒකට යනවා. හරි. කැමති අය සතුටින් පින් අනුමෝදන් කරගන්න. කරන්ට් එක දෙන්නේ විදුලි බල මණ්ඩලයට කතා කරලා සල්ලි ගෙවලා සල්ලි බැන්දාම විදුලි බල මණ්ඩලයට කරන්ට් එක දෙනවා. මං කොහොමද කරන්ට් එක දෙන්නේ? හරි. එහෙම විදුලි බල මණ්ඩලයෙන් බෑ කිව්වොත් මං සෝලා හරි දෙනවා. එයාලගේ පාඩම් වැඩ වලට ඇති වෙයි. හරි. අන්න හෙට ගණිත ගැටළු පන්තිය නම් පුතේ සැකයි ඈ ෂුවර් නෑ මම try එකක් දෙන්නම් හෙට දැන් උදේ ගිහිල්ලා ඔය ළමයා වරකපොළ පැත්තේ හොයාගෙන යන්න ඕන ගිහිල්ලා පුළුවන් මම try කරනවා කරන්න බලන්න ඒ වෙලාවට දාන්න ඔයාලා කොහොමද ගෙදරින් ඉන්නේ මේ බලන්න දැන් යනවා ඊළඟ ලෙවල් එකට මේ මම කිව්වා මේකෙදි පොදුපද මතක තියාගන්න ඕනේ හරි හරි පොදුපද මතක තියාගන්න ඕන හදාගන්න ඕනේ මතක තියාගන්න විතරයි ඕන පොදුපදයක් හදන්න ඕනේ මොකද්ද මේ අන්න ගේම tn සමානයි දැන් ඕක කටපාඩම් කරන්න විනාඩියක් දෙනවා a ධන n ඍණ 1යි d tn සමානයි a ධන n ඍණ 1යි d මොකද්ද tn සමානයි a ධන n ඍණ 1යි d ඔයා ඔක මතුරන්න tn සමානයි 60 සැරයක් හරි කියන්නකෝ මම ඊටු ටික ලියා ගන්නකම් දැන් මේක ඔයා දන්නවා නම් කවුද tn කියන්නේ කවුද a කියන්නේ කවුද d කියන්නේ කියලා ඔය හතරෙන් තුනක් දීලා එකෙක්ව ඔයාගෙන් අහනවා හැමදාම කරන්නේ ඔය හතරෙන් තුනක් ඔයාට දීලා ඉතුරු එකව අහනවා එතකොට ගාන ඇතුලේ ඔයා අඳුර ගන්න ඕන කවුද මේ a කවුද මේ d ගාන කියවලා ඔයා හොයා ගන්න ඕන අපි බලමු කවුද tn කියන්නේ කියලා tn කියන්නේ n වන පදය tn කියන්නේ n වන පදය a කියන්නේ පළමු පදය එහෙම නැත්නම් මුල් පදය n කියන්නේ පදයේ ස්ථානය නැත්නම් කීවෙනි පදයේද d කියන්නේ පොදු
අන්තරය. E කියන්නේ පොදු අන්තරය. ඔය ටික දාගන්නකෝ. මම පැහැදිලි කරන්නම් ඔයා ඔය ටික දාගන්නකෝ. ටියුට් එක තියෙන හැටි ටියුට් එකේ ඉඩක් තියෙනවා අනිත් අය නිකන් දාගන්නකෝ. හරිනේ. හරි එල. ඔන්න දැන් මේක ටැපලිලානේ. අඩේ මොකද්ද මේ n වන පදේ කියනවා මේ බලන්නකෝ. මම මේකෙන් කියලා දෙන්නම්. බින් බින්දුවෙන් ඕන. 2 4 6 8 අර කෝකටත් අයිලේ වගේ මම හැම වෙලෙම ගන්න එක. එතකොට ඒක අපිට අර පත්තියන් වෙනවා කියනවා නේද? පයිත්‍යයන් නෙමෙයි පත්තියන්. පයිත්‍යයන් කියන්නේ පිස්සු හැදෙනවා. පත්තියන් කියන්නේ ඒක ඇඟට අල්ලනවා. හරි. මේ T1 පළවෙනි පදේ දැන් කවුරු හරි T1 කිව්වොත් ඒකට ලියන්නේ මෙයාව. මේ T2 කියලා හඳුන්වන්නේ මෙයාව. මේ T3 මේ T4 T4 වෙනුවට ලියන්න කිව්වොත් අපි ලියන්නේ කවුද? 8. එතකොට n වෙනුවට යන්නේ මොකද්ද? एक දෙක තුන හතර මේ තියෙන n වෙනුවට යන කෙනා මේ හතරවෙනි පදය දැන් ගානක මෙයාගේ n වෙනුවට දාන්නේ 4 tn වෙනුවට ආදේශ කරන්නේ දැන් මෙහෙම සංඛ්‍යා රටාවක් දුන්නා කියන්නේ ඔයාට හරිද එතකොට ඔය සංඛ්‍යා රටාවේ t4 වෙනුවට ආදේශ කරන්නේ 8 n වෙනුවට ආදේශ කරන්නේ 4 එක පොයින්ට් එකක් ගත්තාම මේවා එන්නේ tn වෙනුවට 8 දානවා n වෙනුවට 4 දානවා ඒක තමයි ඒකේ වෙනස මුල් පදේ කොහොමද දෙක පොදු අන්තරය කියන්නේ පස්සේ කාගෙන් කලින් කා අඩු කරලා එන එක ඉතින් ගානක් දුන්නාම අපි හැම වෙලේම මේ පද අතරින් තුනක් දන්න ලියාගෙන යනවා දන්න තුන හොයා ගන්නවා නොදන්න එකව ඕක තමයි අය සමාන්තර ශ්‍රේණි කියලා මේ මහා ලොකු අපරිසිරිය අපෝ සමාන්තර ශ්‍රේණි එහෙම භයානක දෙයක් මේකේ නෑ සරල සීන් එකක් නේ තියෙන්නේ දැන් සමාන්තර ශ්‍රේණි දැනුම
කොතෙන්ද පාවිච්චි වෙන්නේ? කලින් අපි දන්න දැනුම ඇරෙන්න සමාන්තර ශ්‍රේණිවල දැනුම කොතෙන්ද දෙන්නේ? සමාන්තර ශ්‍රේණිවල දැනුම ඉන්නේ කොතෙන්ද? ඒ එන්නේ ආ ගාන දැක්කාම මුන් හතර දෙනා වඳුර ගන්න එපේ. නේ? ඒකට මෙහෙම සූත්‍රයක් කියලා දැනන් ඉන්න එපේ. නේද? n වෙනි පදයක් කීවෙනි හරි පදයක් හොයන්න කිව්වාම මෙහෙම සූත්‍රයක් කියලා දැනන් ඉන්න එපේ. මේක ඔච්චරයි. සමාන්තර ශ්‍රේණි දැනුමින් ওই දෙක කොට දාගෙන අගයන් ටික දාපු ගමන් උක්ත කිරීමක් තියෙන්නේ. චූටි කාලේ කරපු දෙයක්. එල මම ගානක් හදලා පෙන්නන්න දොය ගැම්මටම. ඕකටම ඕමම මම ගානක් හදලා පෙන්නන්නම්. හරි. ඔයා මේකට ලියාගත්තනේ. ලියාගත්තනේ. මම පෙන්නන්නම් මෙහෙම. ශ්‍රේණියක් තියෙනවා 5 8 11 14. ඔන්න තියෙනවා සීන් එකක් 5 8 11 14. දැන් ඔයාගේ සපෝට් එක ඕන මට. ගානේ ඔහොම දීලා මගෙන් අහලා තියෙනවා. ඔහොම දීලා මගෙන් අහනවා 12 වෙනි පදය. 12 වෙනි පදය අහනවා. කොහොමද චුටි ලියන්නේ? tn දන්නේ නැත්තේ t12 මේක දන්නේ a5යි n 12 වෙනි පදය නම් 12 වෙනි n12 කී වෙනියටද 12 වෙනියට ඉන්න එක d මෙයාගෙන් මෙයා අඩු කරනවා 8න් 5ක් අඩු කරනවා 3යි ඔන්න ඔච්චරයි දැන් දානවා tn ට t12 කියලා t12 කියන්නේ 5 ධන n වෙනුවට දාන්නේ 12 ඍණ 1යි d වෙනුවට දාන්නේ 3යි 5 ධන 11 වරක් 3යි 5 ධන බොඩ්මස් ඉස්සෙල්ලා වරහන ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ එකතු කරන්නේ මුලින් වරහන කරේ බොඩ්මස් එහෙමයි 33යි උත්තරේ 38යි මේ ටියුට් එකේ ගාන මම ෂෙයා කරලා පෙන්නන්නම් ටියුට් එකේ ගාන ශාලිනී බෝඩ් එක පේන්නේ නැත්තේ නෑ චූටි ඔයාගේ සිග්නල් අවුලක් වෙන්නේ නැතිව ලොග් අවුට් කරලා ලොග් වෙන්න බලන්න මෙන්න මේ ගාන අර කතාව තියෙනවා ඉහත සූත්‍රයේ ඇති අඥාත හතරෙන් print කරගත්තාම මේක ඔයාලට පේනවා නැත්නම් PDF එක මම එවන්න කියනවා සර් group වලට හරි ඔච්චරයි ඔන්න ඔතනින් ගාන හදා ගන්න තියෙන්නේ දාන්නකො ගාන ඔච්චරයි අපි ඊට පස්සේ ඔයාලට පුළුවන් ද බලලා අපි ප්‍රැක්ටිස් කරනවා ගණන් ටිකක් ඊට පස්සේ පැටර්න් මාරු කර
හරිද? ඔගේ අවුලක් තියනවද? හරි මරු ගොඩ අවුලක් තියෙනවද දාන්න chat එකට? හරි පුතේ ප්‍රදීප් සර්ගේ දරුවෝ පන්තිය ගැන අහගන්න ඕන නම් ප්‍රදීප් සර්ගෙන් අහන්න. ප්‍රදීප් සර්ගෙන් දරුවෝ පන්තිය ගැන අහගන්න ඕන නම් ප්‍රදීප් සර්ට මැසේජ් එකක් දාන්න. ප්‍රදීප් සර් ගැන කියයි. හරි මරු ඒකේ අවුලක් නෑ නේ. අවුලක් නෑ ඕවා නම් මොනවදනේ. අපි අච්චුපතේ ගානකට කියලා බලමු. අච්චුපතේ ගානකට යනකොට ඔයා හදන්න එපා මේ පැටර්න් එක මේකේ විශේෂ තැනක්. හරිද? මම මේ ගාන කියලා දෙනවා. ඔයා මේ ගාන චුට්ටක් කියවගෙන පැත්තෙන් ලියා ගන්නකෝ. සූත්‍රේ ලියලා A කවුද D කවුද කියලා විතරක් ලියාගෙන නතර කරන්න. මොකද මේක මුල් පද පහ හොයන්න කියන තැන. මේක පොඩි ස්පෙෂල් කේස් එකක්. හරිද? එතකොට මේක කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා. අරකට යන්න එපා. එහෙම ගියොත් වෙලා යනවා. කියලා දෙන්න. හරි? මේක පොඩි සීන් එකක් තියෙන එකක්. අරක තමයි හැබැයි ඒකම නෙමෙයි. මුල් පද පාව යන්න කිව්වම ඕක වෙනම සීන් එකක්. හරි වනේ. හරි. අපි යමු. දැන් ඔන්න අරක ලියාගෙන අපි හොයනවා. TN කවුද? A කවුද? D කවුද? N කවුද කියලා හොයනවා. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේක එකක් නෙමෙයි ගොඩක් හොයන්න තියෙන තැනක්. A 5යි D 2යි කියනවනේ.
හරි. sorry. දැන් ඔන්න අපි දානවා දැන් මේක හදන විදිය බලා ගන්න tn මේ වගේ ගානක් දුන්නොත් මුල් පද පහ හොයන්න කිව්වොත් මේකම කරන්න. මුල් පද පහ හොයන්න කිව්වොත් මේකම කරන්න. ෂෙයා ගන්න. හරි. මුල් පද පහ හොයන්න කිව්වොත් මේකම කරන්න. a ට අගය ගත්තා d ට අගය ගත්තා ගොඩනේ. ඊට පස්සේ අපි අර දෙක දාන්න ඕන බලන්න ඈ සීන් එක. කොයි වෙලාවටද මුල් පද පහ හොයන්න කිව්වොත් මුල් පද 6 හොයන්න කිව්වොත් ඕක පට්ට කලාතුරකින් එන්න පුළුවන් ගානක්. හැබැයි ඒ වෙලාවට කරන විදිය දැනන් ඉන්න ඕනේ. මේ ඒ විදිය. මම දානවා ඒට. ඒ කියන්නේ කීයද? ඒ 5යි. අපි ඒකම ආදේශ කරලා ගමු. tn සමානයි 5 ධන n කීයද? දන්නේ n ඍණ 1යි d කීයද? 2යි. කොහොමද දාගන්න පුළුවන් නේ? ගාන බලලා ඔහොම දානවා. ඊළඟ ගානවා තනියම හදන්න ඕන. හරි. එතකොට දැන් ලියනවා මේ 5 ධන ඔන්න වරාණෙන් එළියට ගන්නවා. 2යි n ඍණ 2යි. දැන් 5 ඍණ 2නේ. දැන් මේක සරල කරනවා. 3 ධන 2යි n. මේක තව වාව් කොහොම ලියුවොත්ද? 2යි n ධන 3. සාමාන්‍යයෙන් චූටි අපි ලියන්නේ එහෙමයි. ඇයි? අඤ්ඤාත මුලට අරන් සංඛ්‍යාත්මක පද අගට අරන් ඕක තමයි අපි කියන පැටර්න් එක. එකක් පුරුදු වෙන්න. දැන් ඔන්න ඔයාලට ලියන්න පුළුවන්. n සමානයි 1 විට t1. ඔන්න පද පහ හොයන්න එහෙමයි. t1 කියන්නේ මුල් පදේනේ. ඕකය හද හදින්න එපා. මේ ඉන්නේ මුල් පදේ. මුල් පදේ 5. n ට 2 ආවහමනේ t2 එන්නේ. n 2 වෙලාවට t2. 2යි n වෙනුවට දාන්නේ කීයද? 2. n සමානයි 2 විට. දෙවරක් 2 ධන 3. ගුණ කරනවා මුලින් එකතු කරනවා 7යි. n සමානයි 3 විට. t3. දෙවරක් 3යි. එයි මෙනික n වෙනුවට 3 දානවා. දෙවරක් 3. ධන 3. 6යි 3යි 9යි. n සමානයි 4 විට. t4. දෙවරක් 4 ධන 3යි. 11යි. n සමානයි 5 විට. t5. n වෙනුවට 5 දානවා. දෙවරක් 5 ධන 3යි. 13යි. ඔන්න ඕමයි ඔය සීන් එක යන්නේ. නැතුව මෙහෙම මේ වගේ පහක් හදන්න. සෑහෙන්න බෙටර් පිච්චරා. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. මෙහෙම කරන්න. ලියා ගන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. ලියාගෙන පැටලිච්ච අය මට කියන්න ටැබලුණා කියලා මම ආයෙ පැහැදිලි කරන්නම්. නෑ වෙන ක්‍රම පාවිච්චි කරන්න එපා. මේක තමයි අපිට නිර්දේශිත ක්‍රමය. මේක තමයි නිර්දේශිත ක්‍රමය.
මම ඔයාලට ඕනම් පෙන්නන්නම් ඒක. ඕක තමයි නිර්දේශිත ක්‍රමය. මෙන්න වෙන අර චූටි කාලේ ක්‍රම වලට හදාගෙන යන්න එපා. හරි තේරුම් නැති අය chat එකට තේරුනේ නැහැ කියලා දාන්න ලියා ගන්නකො මම කියලා දෙන්නම් ඊළඟ එකට යන්න කලින් කියන්නම්. එල ගොඩ මම ආයෙ පැහැදිලි කරන්නම්. චූටි මෙන්න මේ වගේ අවස්ථාවල මේ අතිවිශේෂ අවස්ථාවක් මුල් පද පහ හොයන්න කිව්වහම දැන් කෙනෙක් කියන්න බලන්න සර් ඕක ඇති දෙයක් නෑ නතින්නේ මුල් පදේ පහනේ වෙනස දෙකයිනේ. ඉතින් පහ ධන දෙක පහ ධන දෙක ධන දෙක හැම වෙලේම දෙකක් එකතු කරන් ගියාම එනවනේ කියලා. සිරා කතාව ඇත්ත. අපිට ඕන ලකුණුනේ. අපි ලකුණු ලැබෙන විදියට ලියන්න පුරුදු වෙන්න ඕනේ. නේ? අපිට ලකුණු ලැබෙන ක්‍රමය ඕන. එහෙම දුන්නාම පුතේ අපි මුලින්ම කරන්නේ මොකද්ද? අර සූත්‍රය ලියාගෙන අපි දන්න අගයන් දෙක ආදේශ කරගෙන සරල කරනවා. 5 ඊට 5 දැම්මා ඩීට 2 දැම්මා. 5 2න් ගෙන් 2න් 1 2කින් 2යි. දැන් 5න් දෙකක් අඩු වුණා 3යි. 3 ධන 2යින් ලස්සන කරන්න පද මාරු කරා. ඔන්න අපිට පොදු පදයේ සරල ආකාරයක් ආවා. පොදු පදයේ සරල ආකාරයක් ආවා. දැන් ඒකේ එන්ට දැන් දන්නේ නැත් එන්නේ. පළවෙනි පදේ කියන්නේ එන් එක වෙලාවට. දෙවෙනි පදේ කියන්නේ එන් දෙක වෙලාවට. එන් තුන වෙලාවට. එන්ට හතර දාලා. එන්ට පහ දාලා. එන් දෙක වෙලාවට දෙවරක් දෙකයි. එන් තුන වෙලාවට දෙවරක් තුනයි. එන් හතර වෙලාවට දෙවරක් හතරයි. එන් පහ වෙලාවට දෙවරක් පහයි කියලා ගන්නවා. ඒ හැම එකටම තුනක් එකතු වෙලා. ඕක තමයි යන සීන් එක. නැතුව අර විදියට ගන්න එපා ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණුත් ඕනේ උත්තර නෙමෙයිනේ. ගණිතයේදී හරිද? හිතන්න ඉගෙන ගන්න ඕන පට්ට. සමහරු කියලා දෙනවා අපි මේ උගන්වන්නේ ලකුණු වලට නෙමෙයි හිතන්න. මම උගන්වන්නේ ලකුණු ගන්නයි හිතන්නයි දෙකම. මොකද මේ හිතන්න විතරක් උගන්ලා උන්ට ලකුණු ආවේ නැති වුණා වැඩක් තියනවාද? ඈ අපි යන්නේ බුද්ධි පරීක්ෂණයකට නෙමෙයි. අපි යන්නේ ගණන් පේපර් එකකට උත්තර ලියන්න. එතකොට ඔයා පුතේ හොඳට මතක තියාගන්න. දැන් මම කියන්නේ හැම වෙලෙම හිතන්න මගේ පන්තියක ළමයෙක් ඉන්නවා නම් සමහර ළමයි ඉන්නවා බුද්ධි මට්ටම අඩුයි. කියන්නේ මාත් ලොකු බුද්ධියක් තියෙන එකෙක් නෙමෙයි. මම කියන්නේ මාත් බුද්ධි මට්ටම අඩු එකෙක් සාපේක්ෂව. එතකොට ඒ කියන්නේ දැන් මගේ වයසේ මම කවදාවත් ඔලිම්පියාඩ් ගිහිල්ලා නැහැ. හරි. හැබැයි පන්තිය වැඩිම ලකුණු ගන්න එකෙක් මම. මගේ සමහර ළමයි ඉන්නව කවදාවත් ඔලිම්පියාඩ් තේරෙන්නේ නැහැ. උගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි උගේ තියෙන බුද්ධියෙන් ඌ පට්ටගේමක් ගහනවා. ඌ පන්තිය වැඩිම ලකුණු ගන්නවම ඉන්නවා. දැන් මගේ පන්ති වල ළමයි ඉඳලා තියෙනවා උගේ පන්ති එක ඔලිම්පියාඩ් ගිහිල්ලා දකුණු ආසියාවෙත් දිනලා එනවා. දකුණු ආසියාවෙත් මීටරේ ඌ. හැබැයි මගේ කවුට වඩා ලකුණු ගන්නවා. මොකද හිතන්න විතරක් මදි. දැනුමක් තියෙන්න ඕන. හරි පියවර ලකුණු දෙන ඉදි ඒ ඔක්කොම ඕන. හරි. ඒවත් එක්ක යන ගමනක් මේක. අර කිරි පොඩි සරල ක්‍රමයක් තියෙනවා. මාත් තියෙනවා. හරි. එල. අපි ඊළඟට යන දැන් දෙක ලියාගත්තනේ. මෙන්නට අච්චුපතේ නේ බලන්න. දැන් අච්චුපතේ වේ ගානක් හදන්න යෝජනා කරපු විදිය. දැක්කද? එයත් අරක හදාගෙන මේ හදන හැටි කියලා දීලා නෑ ඔයාට. එයත් මොකද කරලා තියෙන්නේ? හදා ගන්නවා.
සරල කරලා අර මෙතන tn සමානයි a ධනෙන් ඍණ 1යි d කියලා නෑනේ. ආයත් හදා ගන්නවා. හදලා මේ තියෙන n සමානයි එක විදිහට මෙයා සීන් එකේ යනවා. යටින් ලියන්න ආයේ මුල් පද 4 මේවා ටික ලියන්න. ඒක නම් ලියුවේ නැත්නම් තවුලක් නෑ. මොකද ඔයා හොයලා තියෙනවානේ T1 T2 T3 කියන්නේ පද 1 පද 2 පද 3 කියන එක තමයි. ඒ ෂේප්. හැබැයි මෙන්න මේ concept එකේ දුවන්න ඕන. හරි. good. දැන් අපි යනවා ඒකේ දෙවෙනි ගානට. දැන් ඔය කිව්ව විදිය යන් ඉවරයි කියලා දාමු.
හරි. ඇති. බලන්න ඩබලුණා නම් බලන්න. දැන් ආපහු අර සූත්‍රයමයි අර සීන් එකමයි සූත්‍රයට දාලා සූත්‍රය සරල කරනවා. හරි හැම වෙලේම තනින් තැනට සූත්‍රය දාලා හදන්නේ ක්‍රමයක. හරි. දැන් ඒකේ තියෙන්නේ A ඍණ 3යි D 4යි. බලන්න. TN ඍණ 3 ධන n ඍණ 1යි d කියන්නේ 4. ඍණ 3 ධන 4යි n ඍණ 4. ඍණ අය 3 දෙනයි ඍණ අය 4 දෙනයි. 4යි n ඍණ 7යි. 4යි n ඍණ 7යි. කවුරු හරි ඍණ 7 ධන 4යි n කියලා තිබ්බත් වරදින්නේ නැහැ. මේක තමයි පිළිවෙලකට තියෙන විදිහ. දැන් චූටි අගයන් ආදේශ කරමු. n සමානයි 1යි. විට t1. මම කිව්වා t1කට දඟලන්න එපා. මොකද t1 කියන්නේ මුල් පදයමනේ. ඍණ 3යි. n සමානයි 2 විට t2. n වෙනුවට 2 දානවා. 4 වරක් 2 ඍණ 7යි. 4 වරක් 2 කියන්නේ 8යි. 8න් 7ක් අඩු කරාම 1යි. n සමානයි 3 විට t3. 4 වරක් 3 ඍණ 7යි. 4 වරක් 3 12යි. 12න් 7ක් 5යි. n සමානයි 4 විට t4. 4 වරක් 4 ඍණ 7යි. 16න් 7ක් අඩු කරාම 9යි. n5 t5 4 වරක් 5 ඍණ 7යි. 20 ඍණ 7යි. 20න් 7ක් අඩු කරාම කීයද? 13යි. ගොඩනේ. ගොඩ. ඔන්න පද පහ කවුද? ඍණ 3 1 5 9 13. අඩුපාඩු දාන්න අවුල් නම් කියන්න. තාම තේරුන්නේ නැති අය කියන්නකෝ. තාම තේරුන්නේ නැති අය කියන්නකෝ. මයික් ඔෆ් ආන්න. මයික් ඔන්. සර් මට මුල් ටික ගන්න විදිය තේරෙන්නේ නැහැ සර්. ආයෙ එක සැරයක් කියලා දෙන්නකෝ. අර පළවෙනි ටික ගන්න එක තේරෙන්නේ. මේකද? අර සූත්‍රයෙන් හරි. මොකද කරන්නේ මුලින්ම සූත්‍රය ලියනවා. ඒක හරිනේ. A වෙනුවට දීලා තියෙන අගේ දානවා, T වෙනුවට දාලා තියෙන අගයක් දානවා. ඒකත් හරිද? ගානේ A වෙනුවට කියනවානේ. ඍණ 3 කියනවා A වෙනුවට D වෙනුවට 4යි කියලා ගානේ දීලා තියෙනවා. ඒක ගත්තේ ගානේ. හරි සර්. ඒක හරිනේ. දැන් එතනදි කොල්ල වෙන්නේ ඊට පස්සේ මේ වරහණෙන් එළියට එන්න කලින් n 4ත් එක්ක ගුණ වෙලා 4යි කියලා එනවා. ඍණ 1 දැන් මේ වරහණ ඇතුලේ ඉන්න දෙන්න මේ එළියේ ඉන්න කෙනාගෙන් ගුණ වෙන්න එපයි දෙන්නම එළියට එන්නේ එහෙමනේ. නැත්නම් එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ දෙන්නම ගුණ කරන්න ඕනේ. එහෙමනේ එළියට ගන්නේ. එතකොට n 4ෙන් ගුණ වෙනවා 4යි එනවා. ඍණ 1 4ෙන් ඍණ 4 වෙනවා. දැන් සජාතීය පදනේ ඍණ අය 3යි ඍණ අය 4යි කෙල්ල 3යි කෙල්ල 4යි. එක තැනකට ආවම උන් කෙල්ල මාතක් වෙනවනේ. උන් තැන් දෙකක තියන්නේ උන් එක තැනකට ගෙනාවා. හැම වෙලෙම වෙන්නේ ඒක. එතන සජාතීය පද ආවම සරල කරන එකක් කරන්නේ. සජාතීය පද දැන් මේවා ඔක්කොම නිකිල නේද? ඍණ සංඛ්‍යා ඍණ නිකිල. එයාලා සෙට් වෙනවා. මෙයත් එක්ක සුළු වෙන්න බෑ මොකද මෙයාට n තියෙනවනේ. එතනින් එහාට යත් එක්ක සුළු වෙන්නේ. හාද එල ගොඩ දැන් ලේසි ඇයි දැන් ඊළඟ ඒවා ලේසි
excuse me sir. ඔය කියන්න පුතේ. සර් දැන් මේ T5 ගත්තොත් මේ සර් මං හැදුවේ මෙහෙමයි. T5 ගත්තොත් A ධන එතකොට අර T5 කියන්නේ 5න් එකක් අඩු කළොත් 4යිනේ. එතකොට 4යි D. ඒ කියන්නේ A ධන 4යි D. ඊට පස්සේ A ට 5 ආදේශ කළා. අර 5 ධන 4යි වැඩි කරනවා 2න්. ඊට පස්සේ එනවනේ උත්තරේ. ඒක එහෙම ගත්තට කමක් නැහැ. එහෙම එපා මෙහෙම ගන්න. එහෙම ගන්න. Okay sir. හරි sir. අපි යනවා දැන් මෙහෙම. දැන් ලේසි 10 වෙනි පදය. 10 වෙනි පදය. මයික් ඔෆ් කරන් ඉන්න. සර් කෙලින්ම T10 කියලා අරන් හදන්නද? ඔව් දැන් කෙලින්ම පුළුවන්. ඔයාලට n වෙනුවට 10 දැම්ම ගන්නකොට දැම්මා. n වෙනුවට 10 දාන්න A හොයන්න. දැන් මම සපෝට් එකක් දෙන්නද ඔගේ? ඔගේ A කීයද? A 13යි. D කීයද? 2යි. 2යි.
ඔය ඇතිනේ. ඔය ඇති 8 දෙනයි දාලා තියෙන්නේ හැබැයි පුතේ. උත්තරේ ගත්තාම දානවා ඔයගොල්ලෝ. හරිනේ ඇති. ඇති අපි ලව ගන්න දෙයක් හදා ගන්න ඕනේ. හරි. උත්තර ආවා මරු. අපි බලමු ඔයාගේ උත්තරේ මොකද මට එන්නේ කියලා. හරිද අපිට තේරුණාද කියලා අපි බලමු. අපි දෙන්නට මේකම උත්තරේ නම් එන්නේ වැඩේ ගොඩ. හැමදාම tn සමානයි a දන් n ඍණ 1යි d මයි tn සමානයි a දන් n ඍණ 1යි d මයි හැමදාමත් ස්මාර්ට් බෝඩ් එකක් ගත්තොත් මේ මකන්න යන වෙලාව නම් ඉතුරුයි. මේකේ මකන්න සෑහෙන වෙලාවක් යනවා. හැබැයි අඳින්න යන වෙලාව වැඩිපුර යනවා. එතකොට දෙක බැලන්ස්. මට හිතෙන්නේ එහෙමයි මකන්න මේකේ වැඩි. ඒකේ අර අඳිනකොට වෙලාව යනවා වැඩිනේ අර ඒ හැඩතල අඳින්නේ. හැබැයි ඉතින් අර නිකන් අපි මක අඳිනවට වඩා අරගේ වන් ෂොට් යනවා. එහෙම සීන් තියෙනවා අපි බලමු. බොහෝ විට මම අනිද්දාට ස්මාර්ට් බෝඩ් එකක් ගහයි. අනිද්දා. ලබන සතිය වෙනකොට ස්මාර්ට් බෝඩ් ගහනවා. බලමු. ලක්ෂ 3-4ක් වෙනවනේ. හරි. කොහොමත් මේ දවස් තුනේ ගහන්න තමයි try එක දෙන්නේ. හරි. 3යි 15යි 17යි 13යි 15යි 17යි. ඔන්න සීන් එක. දැන් ඔයා දන්නවනේ අපෙන් අහන්නේ මේ කතාවේ 10 වෙනි පදේ. T10. එහෙනම් n වෙනකොට 10. හරි. ඒ කවුද? 13. ගානේ බලලා දාන්නේ මුල් පදය. D කියන්නේ පස්සේ කෙනාගෙන් කලින් කෙනා අඩු කරාම 2. T10 A කියන්නේ 13 ධන n කියන්නේ 10 ඍණ 1. D කියන්නේ 2. 13 ධන 9 වරක් 2. වරහන ගාව ලකුණක් නැහැ කියන්නේ ගුණ කරනවා. 13 ධන 18 කියන්නේ 31යි වැඩේ ගොඩ. ඔන්න සමාන්තර ශ්‍රේණි. දැන් දන්නේ නැත්තේ කාවද අපි දන්නේ නැත්තේ Tn ව දන්නේ නැහැ. ඔය Tn ව දන්නේ නැති අවස්ථාව. බෝඩ් එක තැන් වල එක එක ගණන්. හැබැයි සිංගල් එකේ තමයි වැඩිම ගානට තිබ්බේ. බලමු. ඩිස්කවුන්ට් එකක් දාලා දෙනවලු. එක පුතේ ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කිව්වා බලමු. ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන. දැන් පුළුවන් දැන් අඩු වෙනවා. ඒකෙම දෙවෙනි එකද? ඔව් B ඔය මාක් කරපු එක පටල ගන්න එපා. ඕකේ D ඍණ එන්නේ ඈ. D ඍණ එන්නේ පටල ගන්න එපා.
ඉවර නම් උත්තරේ chat එකේ. එච්චරයි. හොඳයි 25ක් ඇවිල්ලා තියෙනවා උත්තර. හැමෝම කොට දාන්න ඕනේ. හරි. ඇති ඔය ඇති. අපි බලමු ඈ. තැපලුනොත් කියන්න ඕක වරදිනවා. ඕක වරදිනවා. අය ඕන ඔට්ටුවක් ඕක වරදිනවා. ඇයි වරදින්නේ? ධන ඍණ සීන් එක හින්දා. දැන් මෙතන මේක වරදින්නේ දැන් මම නම් කියනවා වරදින තැන. හරිද? මම කියනවා වරදින තැනක් කියන්නම් කොහොමද? එතකොට ඔයා තේරුම් ගන්න බෑ වැරදෙන්නේ කියලා. මම කියනවා වැරදිච්ච තැනයි වරදින්න හේතුවයි. 40 38 36. එක එකනට මේ තැන් වලින් වරදින්නේ නැති. හරි? අපි ගාන්නේ 21 වෙනි පදය. එහෙනම් T 21. ඕක තමයි දන්නේ නැත්තේ. A 40. D කවුද? 40න් 38ක් නේ චූටි දෙක වෙන්නේ. 38න් 40ක් අඩු. ඍණ දෙක. ඔන්න ඕක වැරදුනා. ඕක පටල ගත්තා. එක්ක පැටලිලා එක්ක නොදන්නකම එක්ක නොසලකලි කරපුම. ඕක වැරදුනා. එහෙම නැත්නම් මෙතන 21 ආව දැන් මේක ගත්තා නම් ඊට පස්සේ වර්ධින පැත්ත. T 21. ඒ කියන්නේ 40යි. දාන. N ඍණ 1. n ට දානවා 21 ඍණ 1. මෙතන දාති ඍණ දැම්මේ නැහැ. ඔන්න ඊළඟට වර්ධින තැන. අතනින් ගත්ත හැබැයි මෙතෙන්ට දැම්මේ නැහැ. 40 ධන 20 ගුණ කිරීම ඍණ 2. ඊළඟට වර්ධින තැන. දැන් මේ ගුණ වෙන්නේ ධන කෙනෙකුයි ඍණ කෙනෙකුයි. සදිශ සංඛ්‍යා ගුණ වෙනකොට ලකුණු මාරු වෙලා නම් ගුණ උනේ. ඍණ ධන හෝ ධන ඍණ. උත්තරේ ඍණ. එකම ලකුණු ගුණ වුණොත් ධන ගුණ වෙනකොට එහෙමයි. බිංදුවයි යන්නේ. ඔයගේ උත්තරේ බිංදුවයි. හරිනේ. අවුල් කියපු අය කියන තාම තේරුම් නැති අය කියන්න. විසි එක්වෙනි පදයක් නෑ නෙමෙයි. 21 වෙනි පදයේ බිංදුවයි. 20යි අඩු වෙවිනේ යන්නේ චූටි. 40 38 36 34 32 21ට එන්නේ බිංදුව අඩු වෙවි කියලා බිංදුව වෙනකම් අඩු වෙලා. බිංදුව වෙනකම් අඩු වෙලා. ඒකයි උනේ. මේ 21කින් එකක් අඩු කරාම 20යි 20 ඍණ දෙකෙන් 20 ඍණ දෙකෙන් ධනයි ඍණයි ගුණ කරාම ඍණ 40 ඍණ 40 බොඩ්මස් නේ ඉස්සෙල්ලා ගුණ වෙනවා. සමහරු නාලා තිබ්බා මෙතන එකතු කරලා ඒ වෙතන
හරි ගොඩ මේ මාවත් ධන 40 ඍණ ධන 40 ධන ඍණ 40 આવොත් ධන 40 ඍණ 40 එකතු වුනහම බිඳුවයි. හරි. පැටව අද අපි එතනින් ඉවර කරනවා ලබන සතියේ මේ සූත්‍රයේ වෙන ඒවා දන්නේ නැති වුණොත් දැන් තාම එවෙටි ලබන අවුරුද්දේ A දන්නේ නැති වුණොත් D දන්නේ නැති වුණොත් N දන්නේ නැති වුණොත් හද හැටි උසස් ගණිතය කියවම ඉන ගණන්. ඒ කියන්නේ විභාගෙට අමාරු ගාන આવොත් එන්නේ එක ගානයි ඔය සූත්‍රයෙන්. ඒ ගානයි අපි කතා කරනවා. ගානම කොට දාලා යවනවා වග කියනවා මේ මම මේ පාඩමේදී කියලා දෙන ඒවා ඇරෙන්න වෙන ඒවා විභාගෙට එන්නේ නැහැ කියලා. අදට මෙතන ඉවර කරනවා. පරිස්සමට ගිහින් එන්න. හෙට කූමින්ට දන්සැල දෙන්න. සීනි දන්සැල දන්න ඔයා දෙන හැටි. සීනි අවුරක් අරන් ගිහිල්ලා ගේ වටේ හේ යන්නේ. පත්තේ කොනකින් තියන්න. පුළුවන් නම් අම්මට කියන්න උදේ ඔයාගේ තේකේ සීනි එක නොදා ඔයා ඒක අමාරුවෙන් බොන්න. ඒක දෙන්න. ඒ පින පට්ට. හරි. ඔයාගේ දෙයක් වා දෙන්න. ආයිබෝවන් තෙරුවන් සරණයි. ආයිබෝවන් සයින්ස් ක්ලාස් එකේ ඇන්සර් කමිටි එකක් දාන්න. That's right, yes, sir. කවද්ද තියෙන්නේ? ආයිබෝවන් සර්. ආයෙත් ඊළඟ සතියේ මේ වෙලාවටම යන්නේ මේක. I go on, sir. Thank you, sir. හරි සර් thank you sir